අයිබෝන් දුවේ පුතේ ඉංජිනේරු තාක්ෂණ වේදයේ මූලික විදුලි තාක්ෂණ වේදයේ 7 වන පාඩමේ 8 වන කොටසත් එක්ක තමයි මේක එකතු වෙලා සිටින්නේ. අපි අද සාකච්ඡා කරනවා තෙකලා පරිපථය. මොකද්ද මේ තෙකලා පරිපථයක් කියලා කියන්නේ? දුවේ පුතේ අපට විදුලි බලාගාරයේ සිට නිවස දක්වා විදුලි බලාගාරයේ සිට නිවස දක්වා විදුලිය එන්නේ මෙන්න මේ වගේ රැහන් වලින් මේ තිබෙන්නේ මේ වගේ රැහන් වලින් මෙන්න මේ වගේ එන්නේ තෙකලා විදුලියක් 3 phase current එකක් මේ 3 phase current එක පිළිබඳව දුවල පුතාලට දැන් දල අදහසක් තියෙනවා ප්‍රත්‍යාවර්ත ධාරා යුගල 3ක් ප්‍රත්‍යාවර්ත ධාරා 3ක් වැඩි ජවයක් සහිතව අපට ලැබෙනවා. මේ ලැබෙන තෙකලා ධාරාව නිවස ආසන්නයේදී මෙන්න මේ වගේ ගමන් කරනවා කම්බි කෑලි 4කින්. මේ කම්බි කෑලි 4කින් ගමන් කරන එකේ යටම තියෙනවා නියුට්‍රල් එක, ලයිව් 1, ලයිව් 2, ලයිව් 3 ලෙස තියෙනවා. මේ කැමති ලයිව් එකක් නියුට්‍රල් එකක් එක්ක එකතු කරගනිමින් අපිට අවශ්‍ය සිංගල් පේස් කරන්ට් එක එකලා විදුලිය නිවසකට ලබා ගන්නවා. ඒ වගේම දුවේ පුතේ අපිට කර්මාන්ත ශාලාවක් වගේ විශාල මෝටර දුවන ස්ථානයකට නම් සමහර විට අපිට මේ live 1, live 2, live 3 මේ කම්බි කෑලි තුනෙන්ම ප්‍රත්‍යාවර්ත ධාරාව ලබා ගන්න සිදු වෙනවා. වැඩි විදුලි ජවයක් අවශ්‍ය වීට හානිය අවම කරමින් එම ජවය සැපීම සඳහා තෙකලා පද්ධතිය යොදා ගැනීම. ඔන්න මේ සඳහා වැඩි ජවයක් ලබා ගැනීම සඳහා අපි භාවිතා කරනවා තෙකලා පද්ධතියක්. තවද විදුලි ජනක තුළින් උපරිම කාර්යක්ෂමතාවයක් සපයා ගැනීම සඳහා කලා 3ක් ලෙස ප්‍රත්‍යාවර්ත විදුලි ධාරාව ජනනය කරනු ලබයි. කලා 3ක් එක්ක ප්‍රත්‍යාවර්ත ධාරාවන් 3ක් එළියට දානවා. මේකට අපි කියනවා තෙකලා පරිපථ. එනිසා ලංකාවේ සියලු විදුලි බලාගාර වලින් මහා පරිමාණ විදුලි බලාගාර සියල්ලගෙම නිපදවන්නේ තෙකලා විදුලි ධාරාවක්. ඒ තෙකලා විදුලි ධාරාවේ කලා 3න් ඕනෑම කලාවක් සිංගල් පේස් එකක් තනි කලාවක් ලෙස අපට භාවිතා කළ හැකියි. තෙකලා සැපයුමක් යනු උදාසීන රැහැනකට සාපේක්ෂව වෝල්ටියතාව ධන උපරිම සහ ඍණ උපරිම වශයෙන් වන රැහැන් 3ක් මගින් නිපදවන විදුලි ජවයයි. මේ කතා කරපු විදිහට මෙයාගෙන් එනවා මේ 3ක් එනවා. ලයිව් 1යි, ලයිව් 2යි, ලයිව් 3යි නියුට්‍රල් එකක් එක රැහන් 4ක් එළියට එනවා. රැහන් කීයක් එනවද පුතේ? රැහන් 4ක් එළියට එනවා. කර්මාන්ත ශාලාවල විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම සඳහාත් විදුලි පිටුවාණු 50කට වැඩි විදුලි පරිපථ සඳහාත් තෙකලා සැපයුම ලබා දෙයි. කර්මාන්ත ශාලා ගත්තාම මේ කර්මාන්ත ශාලා තුළ විශාල යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් වැඩ කරනවා. මේ යන්ත්‍රෝපකරණ ක්‍රියාකාරීත්වය සඳහා තෙකලා විදුලියත් ඒ වගේම විදුලි පිටුවාන අවුට්ලෙට්ස් 50කට වැඩි තියෙනවා නම් කියන්නේ 50ක් කියලා කියන්නේ අවුට්පුට් එක අපි කෙවෙනි පිටුවාන වගේ විදුලිය ගන්න උපාංග ගණනාවක් තිබෙනවා නම් නිවසක් ගත්තොත් ඒ නිවසට මදි කරන්ට් එක වෙන ධාරාව. එනිසා සෙවැනි අවස්ථාවකත් අපි කරන්නේ මොකද? 3 phase line එක තෙකලා පරිපථ භාවිතා කරන්න වෙනවා. මේ කාරණාව තේරුම් ගන්න. වැඩි විදුලි ප්‍රමාණයක් තෙකලා එක හරහා ගන්න පුළුවන්. මේ වයර් කැබලි 4න්ම ධාරාව එළියට ගත්තොත් ඒ තෙකලා වෙනවා. ඕනෑම සජීවී කැබල්ලක් එක නියුට්‍රල් කැබල්ලක් සම්බන්ධ කරලා ධාරාව එළියට ගන්නවා නම් එයා අපි සිංගල් පේස් එකලා පරිපථයක් කියලා ගන්න. ඔබ නිවස ඉස්සරහට යන්න. නිවස ඉස්සරහට තියෙන විදුලි රැහැන බලන්න. විදුලි රැහැනේ මේ ලයිව් 1යි එක නියුට්‍රල් එකක් එක තමයි ඔබට ධාරාව ලබා දී තිබෙන්නේ. නමුත් ඔබ ආසන්න නිවසක මේ ලයිව් කැබලි තුනෙන් වෙන ලයිව් කැබැල්ලක් එක්ක නියුට්‍රල් කැබැල්ල සම්බන්ධ කරලා ඔබේ නිවසට ඔහුගේ නිවසට වෙනත් නිවසකට
විදුලිය ලබාගෙන තිබෙන්න පුළුවන්. මෙයයි ක්‍රමවේදය. ඒ සමගම මෙම පරිපත පිළිබඳව තෙකලා සැපයුම් වෝල්ටියතා ධාරා සහ ජව සම්බන්ධතාවය පිළිබඳවත් මෙම කොටසේ සාකච්ඡා කරනවා. මේ තෙකලා විදුලි සැපයුම වෝල්ටියතා සහ ධාරා සහ ජව සම්බන්ධතාව පිළිබඳවත් අප මේ කොටසේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. තෙකලා සැපයුමක එක් කලාවේ වෝල්ටියතා සංඛ්‍යාත 50 හර්ට්ස් නිසා කාලාවර්ත මිලි තප්පර 20ක් පමණ වෙනවා. අපිට T සමානයි 1/F සමීකරණය භාවිතා කරාම මෙය අපිට ඔප්පු කරගන්න හැකියාව තියෙනවා. T සමානයි 1/F සමීකරණය දැම්මම 50 හර්ට්ස් කාලාවර්තය මිලි තප්පර 20ක් වෙනවා. කාලාවර්තය කියලා කියනවා මෙන්න මේ ප්‍රත්‍යාවර්ත තරංගයේ පූර්ණ චක්‍රයක් සම්පූර්ණ වීමට ගතවන කාලය, පූර්ණ චක්‍රයක් සම්පූර්ණ ගතවන කාලය මේ වගේම මිලි තප්පර 20ක් කියලා ගන්න පුළුවන්. පැහැදිලි ඇති. අපි තවත් ඉදිරියට ගමන් කරනකොට ඔබට පේනවා මේ එකලා ප්‍රත්‍යාවර්ත තරංගය. මෙන්න චක්‍රය. බිඳුවේ සිට ධන උපරිම වෙලා නැවත බිඳුව වෙලා නැවත ඍණ උපරිම වෙලා මේ බිඳුව කරා ගමන් කරන සඳහා ගතවන කාලය අප නිවසට ලැබෙන සංඛ්‍යාතයි. අප නිවසට ලැබෙන විදුලි ධාරාවේ එකලා විදුලි ධාරාව අපි කියනවා 230ක් වී 50 හර්ට්ස් කියලා. මෙන්න මෙයාගේ කාලාවර්තය නැත්නම් පූර්ණ චක්‍රයක් සම්පූර්ණයට ගතවන කාලය. මේ 230 කියලා කියන්නේ මෙන්න මෙයාගේ VRMS අගය. VRMS අගය පිළිබඳව අපි මේ දන්නවා වර්ග මධ්‍යන මූල අගයක් ලෙස අපිට ගන්න පුළුවන්. ඒ වගේම ඔබට පේනවා තෙකලා සැපයීමක් පිළිබඳව මේ තෙකලා සැපයීමේ මේ ආකාරයට තියෙනවා ප්‍රත්‍යාවර්ත ධාරාවන් 3ක්. ඒ ප්‍රත්‍යාවර්ත ධාරාවන් 3 phase 1, phase 2, phase 3 ලෙස අපිට සලකන්න පුළුවන්. phase 1, phase 2, phase 3 ලෙස කලාවන් 3ක් එකිනෙකට වෙනස් කලාවන් 3ක් තිබෙනවා. ඒ කලාවන් 3 පාට කිහිපයකින් පාට 3කින් සඳහන් කරලා තිබෙනවා. තෙකලා සැපයුමක කලා දෙකක් අතර වෝල්ටියතා උදාසීන රැහැනකට සාපේක්ෂව වෙනස් වීම අපිට මෙන්න මේ ආකාරයෙන් පෙන්වන්න පුළුවන්. තෙකලා සැපයුම කලා තුන එකවර සමකලාවේ නොපිහිටයි. එහි අනුයාත කලා දෙකක් අතර කලා වෙනස අංශක 120කි. මේ කියන කතාව කුමක්ද? අපි එක කලාවක් ගත්තොත් මෙන්න මේ ආකාරයට වෙනස් වීම සිදු වෙනවා. ඊළඟ කලාව ගත්තාම මේ දෙන්න අතර වෙනස කොච්චරක් වෙනවද? අංශක 120යි. මේ ඔය දෙන්න අතර වෙනස කීයද? 120යි. කලා දෙකක් අතර අංශක 120ක කලා වෙනසක් තියෙනවා. එනම් තෙකලා සැපයීමේ කලා 3ක් අයත් රැහැන් තුනෙහි වෝල්ටියතා වෙන වෙනම අංශක 120ට වරක් උපරිම වන ලෙස පිහිටයි. අංශක 120න් 120ට මේ phase 1 එක උපරිම වෙනවා, ඊළඟ phase 2 එක උපරිම වෙනවා, phase 3 එක උපරිම වෙනවා. අංශක 120ට වතාවක් උපරිම වීම සිදු වෙනවා. මේ ඔබ තේරුම් ගන්න ප්‍රත්‍යාවර්ත ධාරාවේ හැසිරීම මේ පිළිබඳව ඔබට තවත් ඉදිරියේදී මා දීර්ඝ වශයෙන් විස්තර කිරීම සිදු කරනවා. විදුලි යන්ත්‍ර හා බල පද්ධති පාඩමේදී මේ පිළිබඳව තවත් විස්තර කිරීම සිදු කරනවා. ඔන ඔය අතර පරතර කොච්චර තියෙනවද? අංශක 120 බැගින් තිබෙනවා. හොඳින් තේරුම් ගන්න. 120කට වතාවක් මොනවා වෙනවද? උපරිම වෙනවා. මොකද්ද සර් මේ අංශක 120 කියලා කියන්නේ? ඔබ මගෙන් අහන්න පුළුවන්. ඒ තමයි ජනක යන්ත්‍රය කැරකෙනවා. ජනක යන්ත්‍රය කැරකෙනකොට වටයක් කැරකෙනකොට ඔන්න චක්‍රයක් තීරණය වෙනවා. ඒ ජනක යන්ත්‍රය කැරකෙන වටය 360න් තමයි මේ අංශක 120 කියන එක අපිට හැදලා තියෙන්නේ.
ජනකීය භ්‍රමණ ශක්තියනේ ප්‍රත්‍යාවර්ත ධාරාව නිපද වෙන්නේ. ඒ භ්‍රමණ ශක්තිය භ්‍රමණය වන කෝණයට අනුරූපීව තමයි අපි මේ ප්‍රත්‍යාවර්ත ධාරාව වෙනස් වීම වෙනස් වන ආකාරය ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ x අක්ෂයට කෝණය ගත්තේ අංශක ප්‍රමාණය එහෙමයි. මේ අතර 120ක ગેප් එකක් තියෙනවා. තෙකලා සැපයීම කලා තුනට අයත් රැහැන් තුනෙහි වෝල්ටීයතා උපරිම සහ අවමන රටාව පහත පළමු රූපයෙන් දැක්වේ. අපේ අර රූපයෙන් දැක්ක උපරිම අවමවීම සිදුවන ආකාරය ඔබට ඒ රූප සටහනේ මා පෙන්වා තිබ්බා. මේ අනුව එකලා සැපීමක් ලබා ගන්නේ නම් රැහැන් දෙකක් කලාවක් සහ උදාසීන රැහැනක් තෙකලා සැපීමෙන් ලබා ගන්නේ නම් රැහැන් හතරක්ද කලා තුන සහ උදාසීනය ප්‍රධාන සැපීමෙන් සම්බන්ධ වේ. සිංගල් පේස් එක ගන්නවා නම් මේ වන් පේස් එක ගන්නවා නම් එක ලයිව් එකයි එක නිව්ට්‍රල් එකයි 3 පේස් එක ගන්නවා නම් කොහොමද වෙන්නේ? ලයිව් 3යි නිව්ට්‍රල් එකත් එක ගන්න ඕනේ. අපේ නිවස ආසන්නේ විදුලි රැහැන් ගමන් කරන්නේ මෙන්න මේ ආකාරයට. විදුලි රැහැන් ගමන් කරන්නේ මෙන්න මේ ආකාරයට. පැහැදිලිද? right. පහත දෙවෙනි රූප සටහනට අනුව තෙකලා සැපයුමක කලා දෙකක් අතර වෝල්ටීයතා උදාසීන රැහැනට සාපේක්ෂව කලා රැහැනක වෝල්ටීයතාවෙන් දෙගුණයක් නොවේ. උදාහරණයක් ලෙස රූපේ L1 වෝල්ටීයතාව ධන උපරිම වන විට L2 සහ L3 වෝල්ටීයතා ඍණ උපරිමයක් දක්වා ළඟා වී නොමැත. ඒ කියන්නේ මේ ආකාරයට අපි ගත්තා මේ කියන කොටසේ තේරුම මේ විදිහට ප්‍රත්‍යාවර්ත ධාරා ගත්තාම මේ අංශක 120 කලා වෙනස හේතු කරගෙන අංශක 120 කලා වෙනස හේතු කරගෙන මේ t සහ v මේක ගත්තාම මේ පැත්ත අංශක 120ක් කියලා ගන්න ඕනේ. මේ අංශක 120 කලා වෙනස හේතු කරගෙන මෙයා උපරිම වන විට මෙයා උපරිම වෙන්න මේ අංශක 120ක් ගත වෙනවා. මෙයා අවම වෙනකොට මෙයා මේ අවස්ථාවේ මෙයා පිටින ආකාරය. මෙයා උපරිම වන අවස්ථාවේදී මෙයා මේ අතර වෙනසක් තිබෙනවා. දෙගුණයක් වෙන්නේ නැහැ. දෙගුණයට වඩා අඩු වීමක් තමයි මේ සිදුවන්නේ මේ වෙනස් වීම. මෙයා මේ ස්ථානයේ පවතිනකොට මේ වෝල්ටීයතාව. මේ ස්ථානයේ පවතිනකොට මේ වෝල්ටීයතාව. එක ළඟ තියෙන කලා දෙකක් අතර මේ වෙනස්කම තමයි මේ ඔබට කියා තිබෙන්නේ. එබැවින් මෙම අගය තුනක් මූල තුනක් Pm ලෙස සොයාගෙන නැත. එනම් කලා දෙකක් අතර වෝල්ටීයතාව එක් කලාවක වෝල්ටීයතාවය මෙන් 1.732 එකක ගුණතයකි. මොකද්ද මේ කියන්නේ? වෝල්ටීයතා එක් කලාවක වෝල්ටීයතාවය. එහෙම නැත්නම් කලා දෙකක වෝල්ටීයතා අතර මෙම අගය මූල 3ක් Vm ලෙස සොයාගෙන ඇත. එනම් කලා දෙකක් අතර වෝල්ටීයතාව එක් කලාවක වෝල්ටීයතාවය මෙන් 1.732 එක ගුණිතයකි. අපි මේක ඉස්සරහට මා පැහැදිලි කරනවා. අපි මෙහිදී තිබෙනවා දුවේ පුතේ ඩෙල්ටා සහ තාරකා ආකාර කියලා. මේ ඩෙල්ටා සහ තාරකා ආකාර ගැන පැහැදිලි කරන්න ගියාම ඔබට මේ මූල තුනක් Vm වෙන්නේ කොහොමද කියන කාරණාව මා පැහැදිලි කර දෙන්නම්. එතෙක් මදක් ඉවසන්න. අපිට ලොකු සිද්ධාන්තයක් සාකච්ඡා කරමින් තමයි මේ තෙකලා විදුලියේ ලක්ෂණ කතා කරන්න තිබෙන්නේ. එනිසා මේ කොටසේදී දල වශයෙන් පැහැදිලි කිරීමක් කරන්න තිබුණත් මේක තියෙන ගැඹුරු සංකල්ප පැහැදිලි කරගන්න නැතුව ඔබට මෙයාට දල වශයෙන් මේ පැහැදිලි කිරීමේ අපහසුතාවයක් තිබෙනවා. මොකද අපි මේකට විදුලි යන්ත්‍ර හා බල පද්ධති පාඩම සාකච්ඡා කර නොතිබෙන නිසා. නමුත් දල අදහසක් ලබා ගන්න. තෙකලා සැපයුමක කලා තුන වෙන වෙනම එකලා තුනක් ලෙසද භාවිතා කළ හැක. කලා තුනම එකලා තුනක් විදිහට භාවිතා කරන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට මේ තිබෙනවා තෙකලා පද්ධතිය. මේ තියෙන තෙකලා පද්ධතිය. මේ තෙකලා පද්ධතිය අපිට පුළුවන් නිවෙස් තුනකට මෙන්න මේ ආකාරයට ගන්න. මේ එක නිවසක්, මේ ඊළඟ නිවස, මේ ඊළඟ නිවස.
පළමු නිවසට ගන්නවා නිව්ට්‍රල් එකයි මේ ලයිව් එකයි. දෙවන නිවසට ගන්නවා නිව්ට්‍රල් එකයි මේ ලයිව් එකයි. තුන්වන නිවසට ගන්නවා නිව්ට්‍රල් එකයි මෙන්න මේ උඩින් තියෙන ලයිව් එකයි. හරිනේ? එතකොට මම මේක 1 phase 1 එක 2 එක 3 එක කියලා ගත්තොත් මෙයා ඉන්නේ phase 1 එකේ. මෙයා ඉන්නේ phase 2 එකේ. මෙයා ඉන්නවා phase 3 එකේ. වෙන වෙනම ගන්න පුළුවන්. සමහර අවස්ථාවලදී එකම පාරේ සමහරුන්ට ලයිට් තිබ්බට සමහරුන්ට ලයිට් නැති වෙන්න පුළුවන්. මේ තෙකලා වලින් ගන්න කලාව අනුව තමයි එය තීරණය වෙන්නේ. තෙකලා වලින් ලබා ගන්න කලාව අනුව එය තීරණය වෙනවා. එකිනෙකට අංශක 120ක කලා වෙනසක් සහිත තෙකලා වෝල්ටීයතාව සහ ඒ කලාවේ ධාරාවන් කලා රූප සටහනක් ලෙස පහත රූපේ දක්වන්න පුළුවන්. මේ තියෙන්නේ කලා වෙනස ලෙස අංශක 120 පරතරයක් තියෙන හින්දා phase 1 එක phase 2 එක phase 3 එක කලා රූප සටහනකින් දක්වන්න පුළුවන්. මෙයා අතර අංශක 120 බැගින් තිබෙන නිසා. මේවා අතර අංශක කීය බැගින් තිබෙන නිසාද? මේවා අතර අංශක 120 බැගින් මේ ආකාරයෙන් පවතින නිසා මේ 120 බැගින් පවතින නිසා අපිට මෙය පැහැදිලි කරන්න පුළුවන්. මේවා අතර තිබෙනවා කොච්චරද පුතේ? අංශක 120. තෙකලා ජනක වලින් විදුලිය ජනනය වන්නේ ඉහත සඳහන් කළ තෙකලා ආකාරයටයි. විදුලි බලාගාරවල තිබෙන තෙකලා පද්ධතිවල තෙකලා ජනක වලින් එළියට එන්නේ මේ වගේ තෙකලා සැපයුමක්. ඊටාම කුඩා විදුලි බලාගාරවල පමණක් ප්‍රාදේශීය විදුලි බලාගාරවල එකලා ප්‍රත්‍යාවර්ත ධාරාව නිපදුවත් මහා පරිමාණ ජල විදුලි බලාගාරවල දුවේ පුතේ තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව තමයි ජනනය වන්නේ. එය හොඳින් මතක තබා ගන්න. මෙසේ ජනනය වන විදුලි ජවය සම්ප්‍රේෂණයට පෙර අධිවෝල්ටීයතාවක් බවට පරිවර්තනය කිරීමට අවශ්‍ය වන අතර එය සිදු කරනු ලබන්නේ පරිණාමක වලටින්. එය සිදු කරන්නේ පරිණාමක වලින්. දැන් ඔබට මම දල අදහසක් අරන් පෙන්නන්නම්. දැන් මේවා සාකච්ඡා කරන්න ගියාම අපි අර 13 වන ශ්‍රේණියේ විදුලි බලා යන්ත්‍රපති පාඩමේ තිබෙන සිද්ධාන්ත සියල්ලම ඔබට ගෙනහැර දැක්වුවොත් තමයි පූර්ණ අවබෝධය ලැබෙන්නේ. ඒ නිසා මේ කොටසේදී එලෙස මේ ක්‍රියාදාමය පිළිබඳව ඔබට පූර්ණ වශයෙන් අවබෝධයක් ලබා දීමට හැකියාවක් පවතින්නේ නැහැ. මේ තිබෙනා වූ විශාල සිද්ධාන්ත ප්‍රමාණයක් කතා කරන්න අවශ්‍ය නිසා ඒ නිසා තෙකලා විදුලි පද්ධතිය ධාරාව සම්ප්‍රේෂණය නිවස දක්වා විදුලිය රැගෙන යන ආකාරය ඔබට 13 වන ශ්‍රේණියේදී දුවේ පුතේ නැවතතාවක් ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඒතෙක් ඉවසන් සිටින්න. දල අදහසක් ගමු මේ ආකාරයට. මෙන්න පුතේ තිබෙනවා විදුලි බලාගාරය. මේ තියෙන විදුලි බලාගාරය. විදුලි බලාගාරය. මෙයාගේ නිපදවන 15ක් කිලෝවෝල්ට්. මේ කියන්නේ 15ක් කිලෝවෝල්ට් කියලා කියන්නේ 15000ක් වෝල්ට් වගේ. තමයි නිපදවන්නේ වෝල්ටීයතාව. මෙය පරිණාමක භාවිතා කරමින් වැඩි කරගන්නවා 1,32,000 වෝල්ට් 2,22,000 ඔය වගේ අධි වෝල්ටීයතාවයකට වැඩි කරගන්න. වැඩි කරගෙන රැගෙන ගිහිල්ලා නැවත වතාවක් මෙයා අඩු කරනවා 33,000ට. ඊට පස්සේ 11,000ට අඩු කරලා ආයෙ නිවස ළඟදී අපිට ලැබෙනවා 400ක් V එහෙම නැත්නම් 230ක් V බවට පත් කරනවා. 400ක් V කියලා කියන්නේ 3 phase එකේ විභවාන්තරය. මෙය 3 phase මෙය තෙකලාවල මේ තෙකලාවල මෙය එකලාවල. ඒ වගේම මෙහිදී තව දෙයක් ඔබට මතක තියාගන්න වෙනවා දුවේ පුතේ. මේ විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේදී සහ බෙදා හැරීමේදී
ඔබ දැකලා තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ විදුලි රැහැනක කම්බි 3ක් පමණක් තියෙනවා මේ. කම්බි 3ක් පමණක්. සමහර වෙලාවට ඔබට සමහර මේ වගේ තියෙන්න පුළුවන් කම්බි 4ක්. මේ සම්ප්‍රේෂණය කරන ක්‍රමය තියෙනවා ඩෙල්ටා සහ තාරකාකාරය. ඩෙල්ටා කනෙක්ෂන් තාරකා සම්බන්ධතාවය. මේ තාරකා සම්බන්ධයේදී අරයනකොට තමයි වයර් 4ක් වෙන්නේ. ඩෙල්ටා සම්බන්ධයෙන් අරයනකොට වයර් 3ක් වෙනවා. එනිසා මේ විදුලි ධාරාව නිපදවන විදුලි ධාරාව සම්ප්‍රේෂණය කරලා බෙදා හැරීමේදී ඒවා පිහිටන ආකාරය අනුව එක්ක සන්නායක කැබලි 3 සහ සන්නායක කැබලි 4 භාවිතා කරනවා. සන්නායක කැබලි 4න් අරන් ගියොත් ඒක තාරකාකාරය. සන්නායක කැබලි 3කින් අරන් ගියොත් ඒක ඩෙල්ටා ආකාරය. මේ කියන කතාව මොකක්ද කියලා ඔබට පැහැදිලි කරන්න. ඒ වගේ මතක තියාගන්න මම නැවත වතාවක් කියනවා මේ 15000ක් පමණ වී තමයි අධික පරිණාමකින් නිපදවන විදුලි බලාගාරය. ඒ සම්ප්‍රේෂණය කිරීම පහසු වීම සඳහා වැඩි කරගන්නවා 1,32,222,000 බවට අධික වෝල්ටීයතාවයකට. ඒවා තමයි අර දරුවෝ ලොකු රැහන් වල අරන් යන්නේ. මෙන්න මේ වගේ ලොකු රැහන් තියෙන ටවර්ස් තියෙන. ඔන්න ඔහම එල්ලී තිබෙන්නේ මේ. අන්න. පලාත් මායින් අරන් යන්නේ. අන්න ඒ වරයි යන්නේ මොන ප්‍රමාණයෙන්ද? මේ අධි වෝල්ටීයතාවයකින්. 1,32,220,000 වගේ ප්‍රමාණය. ඊට පස්සේ මෙන්න මේ වගේ රැහන් වලින් අරන් යන්නේ එක්ක 33000 නැත්තම් 11000. මෙන්න මේ හැඩයට අරන් යන්නේ 33000 නැත්තම් 11000. මේකෙන් අරන් යන්නේ මේවා. නිවස ආසන්නයට අරන් යන්නේ ඔන්න ඔය වෝල්ටීයතාවය. ඒ දැනට මතක තියාගන්න. මේ වගේ තමයි අන්ත්‍රාවයි කියලා ගහලා තියෙන්නේ. අපි කියමු ටවුන් එකකින් ටවුන් එකට යනකොට පාරයිනේ තියෙන මේ වයර් කැබලි 3ක් මැටි කැටෙත් එක්ක ඉස්සරහින් තියෙන. ඒ වගේ යන්නේ එක්ක 33000 නැත්නම් 11000ක පමණ වෝල්ටීයතාවක්. එතන මේ වෝල්ටීයතාව වෙනස් කරගන්න. මොකද්ද භාවිතා කරන්නේ? පරිණාමක ට්‍රාන්ස්ෆෝමර්ස්. දැන් මේ වගේ 33000 11000න් එන එක අපේ ගමේ තියෙන ට්‍රාන්ස්ෆෝමරයක්. පරිණාමකයක්. ඒ පරිණාමකයෙන් ඒ වෝල්ටීයතාව අඩු කරලා 400 230 බවට අඩු කරලා තමයි අපේ නිවසට අර යන්නේ. මෙහිදී කියනවා ඉන්පසු අධි බල සම්ප්‍රේෂණ වෝල්ටීයතා ආදායක කෙළවරේදී අඩු වෝල්ටීයතාවක් බවට පරිවර්තනය කරන්නේද පරිණාමක භාවිතා කරමින්. පරිණාමක ක්‍රියාවලියෙන් මේ වෝල්ටීයතාව අපිට අඩු වැඩි කරන්න පුළුවන්. විදුලි බලාගාරය ළඟදී වැඩි කරනවා, අනිත් තැන්වලදී ක්‍රමයෙන් කිය දක්වාද 230ක V වෝල්ට් දක්වා අඩු කරලා තමයි අපිට ලබා දීම සිදු කරන්නේ. මේ තිබෙන්නේ ඒ තකලා ප්‍රත්‍යාවර්ත ධාරාවේ ධාරාවන් අතර තිබෙන කලා වෙනස තමයි ඔබට මේ ලස්සට පැහැදිලි කර තිබෙන්නේ. ඊළඟට අපි එනවා දුවේ පුතේ එකලා පරිණාමක වලට. සිංගල් පේස් ට්‍රාන්ස්ෆෝමරයක්. මොකද්ද මේ ට්‍රාන්ස්ෆෝමරයක් එහෙම නැත්නම් පරිණාමකයක් කියලා කියන්නේ? අපි බලමු මේ ආකාරයට. එකලා පරිණාමකයක සිංගල් පේස් ට්‍රාන්ස්ෆෝමර කම්බි දඟර දෙකක් ඇති අතර සැපයුම ලබා දෙන දඟරය ප්‍රාථමික දඟරය ලෙසද වෝල්ටීයතාව සැපයුම පිටතට ලබා ගන්නා දඟරය ද්විතීක දඟරය ලෙසද හඳුන්වයි. ප්‍රාථමික දඟරය සහ ද්විතීක දඟරය. දැන් මේ ආකාරයට බලන්න. මෙන්න ප්‍රාථමික දඟරය. මෙන්න ද්විතීක දඟරය. ප්‍රාථමික දඟරය සහ ද්විතීක දඟරය තියෙනවා. මේ ප්‍රාථමික දඟරය බොහෝ අවස්ථාවල පොට ගණන NP ප්‍රයිමරි ලෙසත් මෙයාගේ පොට ගණන NS සෙකන්ඩරි ලෙසත් අපි හඳුන්වනවා. ඒ වගේම මෙය හරහා ගලා යන ධාරාව IP ලෙසද මෙයා හරහා ගලා යන ධාරාව IS ලෙසද හඳුන්වනවා. මෙන්න මේ ලබා දෙන වෝල්ටීයතාවය මෙයාට ලබා දෙන වෝල්ටීයතාවය VP ලෙසද
මෙයාට වෝල්ටීයතාවය 20 සෙකන්ඩ් ලෙසද ගන්නවා. මෙන්න මේ ඇතුලේ තිබෙන විද්‍යුත් චුම්බක ප්‍රේරණ ක්‍රියාවලියෙන් මේ වෝල්ටීයතාව සහ ධාරාව පරිණාමණය වෙනවා, වැඩි වෙනවා. එහිදී සම්බන්ධතාවයක් අපිට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. අපි ඉදිරියේදී මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ කොහොමද කියලා දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. දැනට දල අදහසක් ලබා ගන්න. ප්‍රාථමිකයේ පොට ගාන බෙදීම, ද්විතීකයේ පොට ගාන සමාන වෙනවා ප්‍රාථමිකයේ වෝල්ටීයතාව බෙදීම ද්විතීකයේ වෝල්ටීයතාවයට. ඒ වගේම NP බෙදීම NS සමාන වෙනවා IS බෙදීම IPට. මේ තිබෙන්නේ වෝල්ටීයතා සහ ධාරා අතර සම්බන්ධතාවය පරිණාමකයේ පොට ගානත් එක්ක. මෙන්න මේ සමීකරණය දෙස අපි අවධානය යොමු කරාම ප්‍රාථමිකයේ පොට ගානට වඩා දැන් ප්‍රාථමිකයේ පොට තියෙන්නේ මොනවා කීයද? NP නේ. එයාට වඩා ද්විතීකයේ පොට ගාන වැඩි කරොත් මේ වෝල්ටීයතාවය වර්ධනය වෙනවා. වෝල්ටීයතාවය වර්ධනය වෙනවා. අපි උදාහරණයක් විදියට 15000ක V 220000ක් V බවට පත් කරගන්න ඕන නම් මෙන්න මෙයාගේ පොට ගානට වඩා මෙයාගේ පොට ගාන වැඩි කරනවා. මෙයාගේ අනිත් පැත්ත ප්‍රාථමිකයේ වෝල්ටීයතාවට වඩා ද්විතීකයේ වෝල්ටීයතාව අඩු කරගන්න නම් මෙයාගේ පොට ගානට වඩා මෙයාගේ පොට ගාන අඩු කරන්න ඕනේ. මේ තමයි එකලා ප්‍රත්‍යාවර්ත ධාරාවට දාලා පරිණාමකය. එතකොට මෙය වෝල්ටීයතාව වැඩි කරගන්නවා නම් එයට අපි කියනවා අධිකර පරිණාමකයක්. මොකද්ද මේකට කියන්නේ පුතේ? අධිකර පරිණාමකයක්. වෝල්ටීයතාව අඩු කරගන්නවා නම් එයට අපි කියනවා අවකර පරිණාමකයක් ලෙස අපි හඳුන්වනවා. වෝල්ටීයතාව වැඩි කරගන්නවා නම් එය මොකද්ද පුතේ? අධිකර පරිණාමක. වෝල්ටීයතාව අඩු කරගන්නවා නම් එයා මොන පරිණාමකද? අවකර පරිණාමක ලෙස ගන්නවා. දැන් මේ විදුලි බලය බෙදා හැරීමේදී සම්ප්‍රේෂණය කිරීමේදී අධිකර පරිණාමක සහ අවකර පරිණාමක මේ දෙවර්ගයේම සහාය අපිට අවශ්‍ය වෙනවා. මේ විදිහට එකලා පරිණාමක වෙනුවට එහිදී තෙකලා පරිණාමක භාවිතා වනවා. දැන් මේ රූප සටහනේ තියෙන එක ප්‍රත්‍යාවර්ත ධාරාවයි. නමුත් තෙකලා පරිණාමකයක මේ වගේ ප්‍රත්‍යාවර්ත ධාරා තුනක් සඳහා වෙන් සැකසුණු සැකස්මක් තියෙනවා. දැන් අපි සාකච්ඡා කරන්නේ එකලා පරිණාමකයක් ගැන පමණයි. මෙහිදී කියනවා ප්‍රාථමික දඟරයත් ද්විතීක දඟරයත් එකම හරයක ඔතා ඇති අතර දඟර දෙක අතර ශක්ති හෝමාරුව සිදුවන්නේ චුම්බක ප්‍රේරණයනි. ඔන්න ඉතා වැදගත්. චුම්බක ප්‍රේරණ ක්‍රියාවලියෙන් තමයි මෙන්න මේ දෙන්න අතර ශක්තිය හුවමාරු වන්නේ. එහිදී කියනවා අන්‍යෝන්‍ය ප්‍රේරණය සහ ස්වයං ප්‍රේරණය. මේ චුම්බක ශක්තිය. එතකොට මේ ගැන පැහැදිලි කරන්න, මේ සිදුවන ආකාරය පැහැදිලි කරන්න ඔබට විශාල සිද්ධාන්ත ප්‍රමාණයක් සමග මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යන්න ඕනේ. නිසා දල වශයෙන් අදහසක් පමණක් අපි මතක තියාගෙන අපි තවත් ඉදිරියට යමු. චුම්බක බල රේඛා පහසුවෙන් ගමන් කළ හැකි වන පරිදි සංවෘත හරයක මෙම දඟර ඔතනු ලැබේ. චුම්බක බල රේඛා පහසුවෙන් ගමන් කර හැකි වන පරිදි සංවෘත හරයක අපි මෙන්න මේ දඟර ටික ඔතනවා. ප්‍රාථමික සහ ද්විතීකයේ වෝල්ටීයතාවද එම දඟරවල පොට සංඛ්‍යාවට සමානුපාතික වේ. ප්‍රාථමිකයේ ද්විතීකයේ වෝල්ටීයතාව එම දඟරවල පොට සංඛ්‍යාවට සමාන වෙනවා.
පොට සංඛ්‍යාවට සමානුපාතයි. මේ පොට සංඛ්‍යාවට සමානුපාතයි කියලා කියන්නේ මොකද්ද පුතේ? පොට ගාන වැඩි වෙනකොට වෝල්ටීයතාව වැඩි වෙනවා. පොට ගාන අඩු වෙනකොට වෝල්ටීයතාව අඩු වෙනවා. නමුත් ධාරාව සිදුවන්නේ ඊට අනිත් පැත්තට ප්‍රතිවිරුද්ධ දිශාවට. වෝල්ටීයතාව වැඩි වෙනකොට ධාරාව අඩු වෙනවා. ධාරාව අඩු වෙනකොට වෝල්ටීයතාව වැඩි වෙනවා. ඔන්න මේ ප්‍රතිවිරුද්ධාකාරයෙන් තමයි මේ සිදුවන්නේ. එයත් තේරුම් ගන්න. පහත පළමු රූපයෙන් එකලා පරිණාමකයකට දඟර සම්බන්ධන ආකාරය දැක්වන පරිපත රූප සටහනද දෙවැනි රූපයෙන් පරිණාමකය තුම්වල පිහිටීම දැක්වේ. දැන් ඔබට මෙන්න මේ රූපය දෙස අවධානය යොමු කරනකොට මේ පරිණාමකයක යෙතුමක් VP NP VS NP මේ ප්‍රාථමික දඟරය මෙත් පැත තියෙනවා ප්‍රාථමික දඟරය. මේ පැත තියෙනවා ද්විතීක දඟරය. මේට අපි කියනවා ප්‍රාථමික දඟරය කියලා. මේට ද්විතීක දඟරය කියලා කියනවා. මේ ප්‍රාථමික දඟරයේ පොට ගාන NP, ද්විතීක දඟරයේ පොට ගාන NS, සෙකන්ඩරි එකේ ප්‍රාථමික දඟරයේ වෝල්ටීයතාව VP, ද්විතීක දඟරයේ වෝල්ටීයතාව VS. මේ NP VP ට අනුලෝමව සමානුපාතිකයි, NS VS ට අනුලෝමව සමානුපාතිකයි. මේ අදහස් කරන්නේ ප්‍රාථමික දඟරයට වඩා ද්විතීක දඟරයේ පොට ගාන වැඩි කරනකොට වෝල්ටීයතාව වැඩි වෙනවා. වෝල්ටීයතාව වැඩි වෙනවා. ප්‍රාථමික දඟරයේ පොට ගානට වඩා ද්විතීක දඟරයේ පොට ගාන අඩු කරනකොට වෝල්ටීයතාව අඩු වෙනවා විද්‍යුත් චුම්බක ප්‍රේරණ ක්‍රියාවලියෙන්. එකලා පරිණාමකයක ප්‍රාථමික ද්විතීකය සංකේතාකාරයෙන් පැහැදිලි කරන ආකාරයක් තමයි ඔබට මේ රූප රාමුවෙන් පේන්නේ. ඕන්න දැන් අපි ඊළඟට එනවා තෙකලා පරිණාමකයක් සඳහා. කොමක් සඳහාද? තෙකලා පරිණාමකයක්. මොකද්ද පුතේ තෙකලා පරිණාමකයක් කියලා කියන්නේ? තෙකලා පරිණාමකයක් කියලා කියන්නේ අපි සාකච්ඡා කරන තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව. තෙකලා ප්‍රත්‍යාවර්ත ධාරාව කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක්. ඔබට මතක ඇත්තේ මේ එකක්. ඊළඟට දෙවන ඔන්න පේස් 3. පේස් 1 එක, පේස් 2 එක, පේස් 3 එක. මේ පේස් 3ම පරිණාමණය කිරීම සඳහා මේ වෝල්ටීයතාව වැඩි කිරීම සඳහා මේ වගේ එක් පේස් එකට වෙන් වූ කොටස් 3ක් අන්තර්ගත වෙලා තියෙනවා. මෙන්න මේකකට අපි කියනවා තෙකලා පරිණාමකයක් කියලා. කොමක්ද? තෙකලා පරිණාමකයක්. මේ තනි එකක් තිබ්බොත් සිංගල් පේස් ට්‍රාන්ස්ෆෝමරයක්. මේ වගේ කෑලි 3ක් තිබුණොත් ඒකට අපි කියනවා මොකද්ද? තෙකලා පරිණාමකයක් 3 පේස් ට්‍රාන්ස්ෆෝමරයක් කියලා කියනවා. පහත රූපයෙන් තෙකලා පරිණාමකයක 3 පේස් ට්‍රාන්ස්ෆෝමරයක එතුම් දෙක ප්‍රාථමිකය සහ ද්විතීකය යොදා ඇති ආකාරය දැක්වේ. මෙන්න ප්‍රාථමිකය, මෙන්න ද්විතීකය. මෙන්න ප්‍රාථමිකය, මෙන්න ද්විතීකය. මෙන්න ප්‍රාථමිකය, මෙන්න ද්විතීකය. ප්‍රාථමිකයේ කලාස් 3 සඳහා එතුම් 3ක්ද, ද්විතීකය සඳහා එතුම් 3ක්ද මේ ආකාරය යොදනවා. ප්‍රාථමිකයට 3යි, ද්විතීකයට 3යි. මෙන්න ප්‍රාථමිකයේ එතුම් 3 1 2 3. කාගේද? ප්‍රාථමිකයේ 2 ප්‍රාථමිකයේ මේ 3 ප්‍රාථමිකයේ. ඊට අමතරව මේ 1 සෙකන්ඩරියේ ද්විතීකයේ 2 සෙකන්ඩරියේ 3 සෙකන්ඩරියේ
මේ ආකාරයට ප්‍රාථමිකයට 3ක් ද්විතීකයට දඟර 3ක් විදිහට තෙකලා පරිණාමකය මේ ආකාරයෙන් දිස්වෙනවා. එවිට ප්‍රාථමිකය සහ ද්විතීකය සඳහා දඟර කෙලවර 6ක් බැගින් නැත. මෙන්න දඟර කෙලවර 6ක් තියෙනවා. 1යි 2යි 3යි මේ. මෙහෙම ධාරාව වෙනවා. මෙතනින් ධාරාව එළියට එනවා. දඟර කෙලවර සෙට් 6ක් තියෙනවා. ඉන් 3යි out 3යි. කලා රැහැන් 3ක් පමණක් උදාසීන රැහැන රහිතව පරිණාමකයේ ප්‍රාථමිකයට හෝ ද්විතීකයට සම්බන්ධ වේ නම් පහත ඒ රූපයේ දැක්වෙන පරිදි එතුම් සම්බන්ධ කරනු ලැබේ. මෙවැනි සම්බන්ධතාවයක් දැල් සම්බන්ධතාවයක් ලෙස හඳුන්වනු ලබයි. දැන් බලන්න පුතේ දැල් සම්බන්ධතාවය මේ දැල්. දැන් මේ දැල් සම්බන්ධතාවය සහ තරු සම්බන්ධතාවය කියලා සම්බන්ධතා දෙකක් තියෙනවා. මේ සම්බන්ධතා දෙක ඔබට පැහැදිලි කරන්න මම මේ ක්‍රියාකාරකම තෝරා ගන්නවා. අපිට දැල් සම්බන්ධතාවය තිබෙන්නේ මෙන්න මේ ආකාරයෙන්. හොඳට බලා ගන්න. දැල් මේ තිබෙන්නේ දැල්. එහෙම නැත්නම් මේකට අපි කියනවා ඩෙල්ටා කනෙක්ෂන්. මොකද්ද පුතේ මේකට නම කියන්නේ? ඩෙල්ටා කනෙක්ෂන්. හොඳට බලා ගන්න. පරිණාමකයේ ඔන්න සම්බන්ධලා තියෙන ආකාරය. දඟර 3. හරිනේ? මෙන්න මේ පරිණාමකයේ මේ ලයිව් 1 එක, ලයිව් 2 එක, ලයිව් 3 එක. මෙන්න මේ එක් දඟරයක් හරහා පවතින වෝල්ටීයතාවයට අපි කියනවා V pace. මොකද්ද පුතේ? V pace. මෙන්න මේ දඟරය හරහා පවතින වෝල්ටීයතාවයට කියනවා V pace. මොකද්ද මේ V pace කියලා කියන්නේ? එක් දඟරයක් හරහා පවතින නිසා කලා වෝල්ටීයතාව. කලා වෝල්ටීයතාව. දඟර 3 හරහා V pace වෝල්ටේජ් 3ක් තියෙනවා. දැන් මේ කෙරවල එකිනෙක සම්බන්ධ කළා මෙන්න අග්‍ර කීයද 3යි තියෙන්නේ. මේ සම්බන්ධ කරන ක්‍රමවේදය. දැන් මේ දඟරය හරහා ගමන් කරන ධාරාව මේ දඟරය හරහා යන ධාරාව I pace. දඟරය හරහා ගමන් කරන ධාරාව I pace. මේකට කියනවා කලා ධාරාව. කොහොමද පුතේ කියන්නේ? කලා ධාරාව. හරිනේ? පැහැදිලිද? හරි. මේ දඟර දෙකක් හරහා පවතින වෝල්ටීයතාවය V line. එක්ක මේකයි හරහා V line. මේකයි හරහා V line. මේ V line මං වෝල්ටීයතාවය. හොඳට බලන්න. මේ දඟරේ අග්‍ර 3න් පිටවන හෝ ඇතුළු වෙන ධාරාව I line. මේකට කියනවා I line මං ධාරාව. කොහොමද පුතේ කියන්නේ? මං ධාරාව. ඔන්න ධාරා වර්ග කීයද? 2යි. කලා ධාරාව I pace, මං ධාරාව I line. එක් දඟරයක් කරහා පවතින ධාරාව කලා ධාරාව I pace. දඟරෙන් ඉවත්වන හෝ පිටවන ධාරාව I line. එක් දඟරයක් කරහා පවතින වෝල්ටීයතාව V pace. මේ ලයින් දෙකක් කරහා පවතින වෝල්ටීයතාව මං වෝල්ටීයතාව. මේ සියල්ලම දුවේ පුතේ VRMS අගයන්. VRMS අගයන්. වර්ග මධ්‍යන මූල අගයන්. හොඳට මතක තියාගන්න.
තෙකලා ධාරාවේ සෑම පේස් තුනම මේ හරහා ගමන් කරනවා. පේස් තුනම ප්‍රත්‍යාවර්ත ධාරා තුනක් තියෙනවනේ. ඔන්න ඒවත් එක තමයි මේ හැදෙන්නේ. දැන් ටිකක් සංකීර්ණයි. පරිණාමකයක මේ අවස්ථාව සංකේතවත් කිරීමේදී ඩෙල්ටා ආකාරය පරිණාමකයක සංකේතවත් කරනකොට අපිට මෙන්න මෙහෙම කරන්න පුළුවන් මේ. අන්න ඔහොම තමයි ඩෙල්ටා ආකාරයේ තෙකලා පරිණාමකයක දගර තුන අපි පෙන්වන්නේ. මේ ස්ථානයයි මේ ස්ථානයයි මේ ස්ථානයයි කියලා ගත්තොත් ඒ තමයි මේ තියෙන්නේ මේ තියෙන්නේ මේ තියෙන්නේ ස්ථාන තුන. මේක ලයිව් 1 එක, මේක ලයිව් 2 එක, මේක ලයිව් 3 එක. දැන් වෝල්ටීයතා ටික මම ඔබට පෙන්නන්නම්. මේ හරහා පවතින වෝල්ටීයතාව මොකද්ද? V pace. මේ හරහාත් V pace මේ V pace. මේ හරහා පවතින වෝල්ටීයතාවත් V pace. දඟරයක් හරහා ගමන් කරන ධාරාව I pace. මේ දඟරය හරහා ගමන් කරන ධාරාව I pace. දඟරය හරහා ගමන් කරන ධාරාව I pace. මේ දඟර දෙකක් හරහා වෝල්ටීයතාව V line. දඟර දෙකක් හරහා වෝල්ටීයතාව V line. දඟරක ඉවත් වන ධාරාව මේ I line. I line. මේ තමයි අපි සාමාන්‍ය අදින ආකාරය. මේ තමයි සංකේතාත්මක ආකාරය දක්වන විදිය. මේ සම්බන්ධතාවයට කියනවා ඩෙල්ටා සම්බන්ධය. ඩෙල්ටා සම්බන්ධයෙන් පරිණාමකයෙන් තිබ්බොත් අග්‍ර කීයක් එළියට එනවද? 3ක් එනවා. එකකින් 3 ගන්න එනවා. පැහැදිලිද? අග්‍ර 6ක් තියෙනවා. ඊළඟට තාරකා සම්බන්ධය ස්ටාර් කනෙක්ෂන්. තාරකා සම්බන්ධය එහෙම නැත්නම් ස්ටාර් කනෙක්ෂන් එකට එමු. ස්ටාර් කනෙක්ෂන් එක පුතේ පෙන්නන්නේ මෙන්න මේ ආකාරයට. ඔන්න ස්ටාර් කනෙක්ෂන් එක පෙනෙන ආකාරය. මේක ලයිව් 1, මේක ලයිව් 2, මේක ලයිව් 3. ලයිව් 1, ලයිව් 2, ලයිව් 3. එක් දඟරයක් හරහා පවතින මේ දඟරය හරහා පවතින වෝල්ටීයතාවය V pace. මේ දඟරය හරහා පවතින වෝල්ටීයතාවය V pace. මේ දඟරය හරහා පවතින වෝල්ටීයතාවය V pace. දඟරය හරහා පවතින වෝල්ටීයතාවය V pace. පැහැදිලි ඇති. දඟරය හරහා ගමන් කරන ධාරාව I pace. 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 කලා ධාරාව. දඟර දෙකක් කරහා ගමන් කරන ධාරාව I. දඟර දෙකක් කරහා පවතින වෝල්ටීයතාව දුවේ පුතේ මේ ගන්න පුළුවන් V line. දඟර දෙකක් කරහා පවතින වෝල්ටීයතාවේ V line. මේ දඟරෙන් පිටවන හෝ ඇතුළු වන ධාරාව I line. දඟරෙන් පිටවන හෝ ඇතුළු වන ධාරාව I line. දඟරෙන් පිටවන හෝ ඇතුළු වන ධාරාව I line. පැහැදිලිද? ඉතාලම හොඳට පැහැදිලි වෙනවා කියලා මා විශ්වාස කරනවා.
දැන් මේ සම්බන්ධතාවය අපි සංකේත අසුරින් දක්වන්නේ කොහොමද? මේ සම්බන්ධතාවය සංකේත ඇසුරින් දක්වනවා මේ විදියට. neutral මේ එතකොට මෙතන තාරකා සම්බන්ධයේදී සන්නායක කෑවිලි කීයක් එනවද? 1යි 2යි 3යි 4යි. මෙයාගෙත් එනවා 4ක්. 1යි 2යි 3යි මේ තුනම එකතු කරගෙන එකක් එළියට එනවා. මෙන්න පෙනෙන ආකාරය. මේ තාරකා සම්බන්ධතාවය. එතකොට මේ තාරකා සම්බන්ධතාවයේදී මම ඔබට පෙන්වන්නම් වෝල්ටීයතා වර්ග දෙක. එක් දඟරයක් කරහා පවතන වෝල්ටීයතාවය V pace කලා වෝල්ටීයතාවය. මේ හරහාත් V pace දඟරයක් කරහා V pace. ලයිව් දෙකක් කරහා V line. වෝල්ටීයතාවය. ඒ වගේම දඟරය හරහා ගලා යන ධාරාව I pace. දඟරය හරහා ගලා යන ධාරාව I pace. දඟරය හරහා ගලා යන ධාරාව I pace. දඟරයෙන් පිට වෙලා යන ධාරාව I line. දඟරයෙන් පිට වෙලා යන ධාරාව I line. දඟරයෙන් පිට වෙලා යන ධාරාව I line. ඔන්න ඔහොම තමයි සම්බන්ධතාවය තිබෙන්නේ. පැහැදිලි ඇති. දැන් ඔබට පේනවා ප්‍රාථමිකය ද්විතීකය සම්බන්ධ කරලා තියෙන ආකාරය. මේ පරිණාමකයේ ප්‍රාථමිකය ද්විතීකය සම්බන්ධ කරලා තියෙන ආකාරයක් ඔබට මේ රූප රාමුවේ පේනවා. අපි තවත් ඉස්සරහට යනකොට මේ ආකාරයට බලන්න. කලා රැහන් 4ක් පමණක් රැහන් 4ක් තියෙන අවස්ථාව. කලා රැහන් 4ක් පමණක් පරිණාමක ප්‍රදානයට සම්බන්ධ වේ නම් හෝ පරිණාමක ප්‍රතිදානෙන් උදාසීන රැහනක් ලබා ගැනීමට අවශ්‍ය නම් පහත B රූප සටහනේ පරිදි පරිණාමක එතුම් සම්බන්ධ කරනු ලැබේ. B රූප සටහනේ පරිදි පරිණාමක එතුම් සම්බන්ධ කරනවා දැල් ආකාරයටද තරු ආකාරයටද බලන්න. 1යි 2යි 3යි 4ක්. උදාසීන රැහනයි සජීවී රැහන් 3ක් නම් මේක අපි කියනවා තාරකා ආකාරයට. දැල් ආකාරයෙන් එළියට එන්නේ කීයද? 3යි. අග්‍ර 3ක් ඕන නම් අපි දැල් ආකාරයෙන් එළියට ගන්නවා. දෙකලා පරිණාමකවල ප්‍රාථමික දඟර සහ ද්විතීක දඟර අවස්ථානුකූලව තරු සහ දැල් සම්බන්ධතා අනුව සකස් කරු ලැබේ. දැන් අපි පරිණාමකයක් ගත්තාම පරිණාමක වර්ග ගණනාවක් දුවේ පුතේ තිබෙනවා. මම ඔබට කියවනේ අධිකර පරිණාමක අවකර පරිණාමක කියලා වර්ග දෙකක්. අධිකර පරිණාමක කියලා කියන්නේ වෝල්ටීයතාව වැඩි කරගන්න ඒවා. අවකර පරිණාමක කියලා කියන්නේ වෝල්ටීයතාව අඩු කරගන්න ඒවා. දැන් අධිකර පරිණාමකයක් අවකර පරිණාමක කොහෙද තිබෙන්නේ? අධිකර පරිණාමක දෙනවා විදුලි බලාගාර ආසන්නයේ. නිපදවන විදුලිය අධික විදුලියක් බවට පත් කරන්නේ. අවකර පරිණාමක දෙනවා කෙලිම ක්‍රමයෙන් අපි නිවස දක්වා එනකොට ඒ වෝල්ටීයතාව නැවත අඩු කරගන්නවා. මෙන්න මෙවැනි තැන්වල ඒ පරිණාමක අභ්‍යන්තරයේ මේ දගර තුන තාරකා ඩෙල්ටා තරු දැල් ආකාරවලට මාරුවෙන් මාරුවට තමයි සම්බන්ධ කරලා තිබෙන්නේ. ග්‍රාමීය විදුලි බල යෝජනා ක්‍රමවල බෙදා හැරීමේ පරිණාමකයේ ප්‍රාථමික දගර තුන ඉහත සඳහන් කර ආකාරයට දැල් සම්බන්ධතාවයකින් සම්බන්ධ කර ඇත. ද්විතීක රැහන උදාසීන රැහනක් අවශ්‍ය වන බැවින් ද්විතීක දගරය තුන තරු ආකාරයට සම්බන්ධ කර ඇත. මෙයා කියනවා ප්‍රාථමිකය දැල් ආකාරයෙන් ද්විතීකය තරු ආකාරයෙන් සම්බන්ධ කරලා තියෙනවා කියලා. දැන් අපි ඒ සම්බන්ධතාවය ඇඳලා බලමු. ඔන්න ප්‍රාථමිකය
ඩෙල්ටා ආකාර නම් මේ කෙලවර ගෙනාවා. හරිනේ. ඔන්න ඩෙල්ටා ආකාරයේ ස්ථාන 3. අපිට මේක ඇත්තටම තේන්නේ කොහොමද? ඔහොමනේ තියෙන්නේ මේ. ඔහොමනේ තියෙන්නේ. අපි ඒක තමයි මේ ආකාරයෙන් පෙන්වන්නේ. ද්විතීක තාරක ආකාරයි. ඒ සම්බන්ධතාවය පෙන්වන්නේ. මෙන්න මේව. L1 L2 L3 L1 L2 L3 මේක නියුට්‍රල් එක. නියුට්‍රල් එක. ඔන්න තාරක ආකාරයට ද්විතීකයත් දැල් ආකාරයට ප්‍රාථමිකයක් තියෙනවා. එවිට දඟර තුනෙන් පොදු අග්‍රය භූගත කර ශුන්‍ය ලක්ෂයක් ලෙස බෙදා හැරීමේ මාර්ගවල සම්බන්ධ කරනු ලැබේ. එය පොදු ලක්ෂය ලබා ගන්නා සන්නායකය උදාසීන සන්නායකය ලෙස හඳුන්වයි. නියුට්‍රල් එක. තාරක ආකාරයේ නියුට්‍රල් ඇක්සස් එක තුනම එකතු කරලා ගන්නවා. ගෘහ පරිපතර ලබා දෙන සැපයීම මෙම ප්‍රතිදානයෙන් සම්බන්ධ වේ. එතකොට අපි නිවස් වලට යනකොට ඔබට පේනවා නිවස ආසන්නයේ අනිවාර්යෙන් තියෙන්නේ මොන ආකාරයේද? මෙන්න මේ තරු ආකාර සම්බන්ධතාවය. ඇයි තරු ආකාර සම්බන්ධතාවයක් අවශ්‍ය වන්නේ? අපිට විදුලි පරිභෝජනය සඳහා අනිවාර්යයෙන්ම නියුට්‍රල් එකක් අවශ්‍යයි. නමුත් තාරක ආකාරයේදී එහෙම නැත්නම් දැල් ආකාරයේදී මේ තිබෙන දැල් සම්බන්ධයේදී ඩෙල්ටා කනෙක්ෂන් එකේදී මේ ඩෙල්ටා කනෙක්ෂන් එකේදී නියුට්‍රල් එකක් තියනවද? නැත. තාරකායවත් ස්ටාර් කනෙක්ෂන් එකේදී නියුට්‍රල් එකක් තියෙනවා. ඒ නිසා නිවස ආසන්නයේ අපි අනිවාර්යයෙන්ම පරිභෝජනය කළ යුත්තේ ගත යුත්තේ මොන ආකාරයේද? මේ තාරක ආකාරය. තරු සම්බන්ධතාවය නිසා නිවස ආසන්නයේ විදුලි රැහැන් අනිවාර්යයෙන්ම මේ සන්නායක කොටස් 3කින් 4කින් සමන්විත වෙනවා. නමුත් විදුලි ඈතට බෙදා හැරීමේදී අපි සන්නායක කැබල 3කින් සමන්විත ඩෙල්ටා කනෙක්ෂන් එක තමයි බොහෝ වෙලාවට භාවිතා කරනු ලබන්නේ. ඊළඟට පුතේ අපි කතා කරනවා පරිණාමකවල මේ තාරකා සහ ඩෙල්ටා තිබෙන ප්‍රධාන ආකාර 4ක් ගැන. පළමු ආකාරය ප්‍රාථමිකය තරු, ද්විතීකය දැල්. දෙවන ආකාරය ප්‍රාථමිකයයි ද්විතීකයයි දෙකම දැල් සම්බන්ධයි. හතරවන ආකාරය, තුන්වන ආකාරය ප්‍රාථමිකය දැල්, ද්විතීකය තරු. හතරවන ආකාරය ප්‍රාථමිකයයි ද්විතීකයයි දෙකම තාරකා සම්බන්ධතාවය. ඔන්න ඔය ආකාර 4ට තමයි ලෝකයේ පුරා තෙකලා පරිණාමක තිබෙන්නේ. අපි අර ඇන්ද විදිහට ඔන්න පුතේ ප්‍රාථමිකයම සම්බන්ධ වෙලා තිබෙනවා තාරකා ආකාරයට, තරු ආකාරයකට. ද්විතීකය මේ වගේ ඇවිල්ලා කොක්කක් ඇවිල්ලා සම්බන්ධ වෙනවා දැල් ආකාරයට. ඔබ මේ සංකේත මේ ආකාරයෙන්ම ඇඳ ගන්න හැකියාව තිබෙන්න ඕනේ. විභාගෙදී මේවා අඳින්න එනවා. අඳින ක්‍රමවේදය මා නැවත වතාවක් එකවරක් ඔබට පැහැදිලි කර දෙන්නම්. දැල් ආකාරය එහෙම නැත්නම් ඩෙල්ටා කනෙක්ෂන් එක අඳින්න ගියොත් කොහොමද අඳින්නේ? මෙහෙම ගෙනාවා මේ කෙලවරෙන් කොක්කක් වගේ මෙතන නවනවා. පැහැදිලිද? ඊළඟට ආපහු මේ ලයින් එක ගේනවා. දඟරය අදිනවා. කොක්කක් වගේ මෙතනින් නවනවා. ආය දඟරය ගේනවා. ආපහු මුල් තැනටම ගෙනල්ලා නවත්තනවා. ඔන්න ඔය ආකාරය ඩෙල්ටා. මේ තියෙන ඩෙල්ටා. මේ ඩෙල්ටා. ද්විතීකයේ ඩෙල්ටා. තාරකායකයේදී තරු සම්බන්ධයේදී ඔය ආකාරයෙන් දගර තුන ඇඳලා දගර තුන ඇඳලා දගර තුනේ අග්‍ර තුනක් වෙන වෙනම සම්බන්ධ කරලා අනිත් තුන නිදහසේ පවත්වනවා. එයාගෙන් අදහස් කරනවා
මේ මැද පිහිටි අග්‍රයකින් මේ පොදු අග්‍රයේ නියුට්‍රල් එකත් මේවා සජීවී අග්‍රත් ලෙස. මේ ක්‍රමයට ඔබට ඕනම් පැත්තකට හරවලා මේවා ඇඳීමේ හැකියාව ඕන පැත්තකට හරවා මේවා ඇඳීමේ හැකියාව දුවේ පුතේ තිබෙනවා. පැහැදිලිද? right. මෙන්න ප්‍රාථමිකය ද්විතීකය සම්බන්ධතාවය තරු දැල්. මෙය තරු දැල් සම්බන්ධතාවය. තරු සහ එහෙම නැත්නම් ප්‍රාථමිකය දැල් සම්බන්ධතාවය සහ ද්විතීකය තරු සම්බන්ධතාවය. ප්‍රාථමිකය තරු සම්බන්ධතාවය සහ ද්විතීකය දැල් සම්බන්ධතාවය. දැන් ඔබ දුවේ පුතේ මේ පරිච්ඡේදයේදී තෙකලා විදුලිය පිළිබඳව දල අදහසක් පමණයි ලබා ගත්තේ. ඒ වගේම එකලා පරිණාමකය සහ තෙකලා පරිණාමකය. ඒ තෙකලා පරිණාමකවල පවතන තාරකා ඩෙල්ටා සම්බන්ධතාවය පිළිබඳව දල අදහසක් ඔබ අධ්‍යයනය කරා. මතක තබා ගන්න මේ පිළිබඳව 13 වන ශ්‍රේණියේදී තවත් දීර්ඝ වශයෙන් ඔබ සමග සාකච්ඡා කරන බව. අපි මේ තෙකලා පද්ධතිය ගැන සාකච්ඡා කරේ අපේ නිවෙස් වලට බොහෝ අවස්ථාවලදී ගෘහස්ත පරිපත් සඳහා මේ තෙකලා විදුලිය භාවිතා වන නිසා මේ පාඩමට නැතුවම බැරි අංගයක් නිසා. අපි මේ කොටසේ දෙවන පරිච්ඡේදයේදී තවත් මේ තෙකලා පද්ධතිය වල ජවය සම්බන්ධ කතා කළා හා සම්බන්ධ ගැටලු කිහිපයක් කෙරෙහි අපි අවධානය යොමු කරමු දුවේ පුතේ.